ආයිබෝවන් ගැටලු.com නිල YouTube channel වෙත ඔයගොල්ලෝ නැවත සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ දුර කාලය හා වේගය සම්බන්ධ ලිපි මාලාවේ ඒ සූත්‍ර මූලික සමීකරණ ඔයගොල්ලෝ හඳුන්වාදීමක් කරලා ගොඩබිම සම්බන්ධව දුර කාලය හා වේගය සම්බන්ධ ගැටලුවක් ආවොත් විසඳන ආකාරය අපි කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. එතකොට දැන් අපි දෙවෙනි වීඩියෝ එකේ අපි කතා කරන්නේ ගොඩබිම සම්බන්ධ අනිකුත් දුර කාලය හා වේගය සම්බන්ධ ගැටලු ආවොත් කොහොමද ඒවා විසඳන්න කියලා. එතකොට පළවෙනි වීඩියෝ අපි උදාහරණයක් ගත්තේ වපසරියක් තියෙන. ඒ කියන්නේ ගමන් කරන යම් වස්තුවක් ගමන් කරන වස්තුවක්. එතකොට අපි මේක ගත්තේ ට්‍රේන් එක. ඔයගොල්ලන්ට මතක ඇති. එතකොට මේ ට්‍රේන් එකක් හෝ බස් එකක් කියලා හිතන්නකෝ. බස් එකක් හරි ට්‍රේන් එකක් හරි මොකක් හරි මේ ගමන් කරන වස්තුවක් නිශ්චලව තියෙන වපසරියක් රහිත වපසරියක් නෑ මේකට. වපසරියක් රහිත වස්තුවක් පසු කිරීමේදී ඒ සම්බන්ධව අපිට පැන නැගිය හැකි දුර කාලය සහ වේගය සම්බන්ධ ගැටලුවක් ආවොත් ඒ අගයක් මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන්නේ කොහොමද කියලා තමයි ඔයගොල්ලන්ට ඒ වීඩියෝවෙන් අපි පැහැදිලි කරේ අවසානයේට. දැන් අපි මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ මේකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ මේ පාර්ට් එක මෙහෙම වෙනවා. හැබැයි මේ මෙතන නිශ්චලයිනේ. දැන් මෙයා නිශ්චල නෑ. ඒ කියන්නේ මෙයා චංචලයි. මෙයා චලනය වෙනවා. එතකොට මෙයා චලනය වෙන ආකාරය අනුව දුර කාලය සහ වේගය සම්බන්ධ ගැටලුවක් ආවොත් ඒක විසඳන්නේ කොහොමද කියලා තමයි අපි දැන් ඕගලන්ට මේ පැහැදිලි කරන්න හදන්නේ. එතකොට මේ චංචල, කියන්නේ මේ පසු කිරීමට ලක් වෙන්නේ මේකනේ. එතකොට මේක ගොඩක් දුරට මිනිස්සෙක් තමයි ඉන්නේ මෙතන. එතකොට මේ මිනිස්සයාගේ චලනය වෙන ආකාරය අනුව මේක ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා. ඒ එක තමයි මම මේක ABC කියලා ගත්තොත් AB කියලා ගත්තොත් වෙනම ඒක වෙන්නේ දැන් දුම්රිය හරි බස් එක හරි ලොරිය හරි ගමන් කරනවා මේ පැත්තට. එතකොට මේ මිනිස්සයා චලනය වෙන්නේ මේ පැත්තටමයි. එතකොට දුම්රිය ගමන් කරන්නේත් එකම පැත්තට, චලනය වෙන මේ මිනිස්සයා වපසරියක් නැති මිනිස්සයා ගමන් කරන්නේත් එකම පැත්තට. එතකොට මේක එක අවස්ථාවක්. අනිත් අවස්ථාව එතකොට ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. මේකෙම අනිත් පැත්ත. එතකොට මෙයා ගමන් කරන්නේ, ඒ කියන්නේ දුම්රිය හරි බස් එක හරි ලොරිය හරි මොකක් හරි ඒ චලනය වෙන මූලික වස්තුව ගමන් කරන්නේ මේ පැත්තට. හැබැයි වපසරියක් රහිත මිනිස්සයා ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ප්‍රතිලෝම මූලට තමයි ගමන් කරන්නේ. එතකොට ඒ හා සම්බන්ධ දුර කාලය හා වේගය සම්බන්ධ ගැටලුවක් આવොත් විසඳන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලාම මේ දෙක निराකරණය කරගෙන ඊට පස්සේ මේකේ තුන්වෙනි සහ හතරවෙනි ටොපික් වලට යන්න කලින් ගොඩබිම සම්බන්ධ තුන්වෙනි සහ හතරවෙනි ටොපික් වලට යන්න කලින් මේ ගොඩබිම සම්බන්ධ දෙවෙනි ටොපික් එකේ මේ මූලික ආකාර දෙක A සහ B යන ආකාර දෙක අපි අවබෝධ කරගෙන ඉන්න. දැන් මම කතා කරන්න යන මාතෘකාව මොකක්ද? දුර කාලය හා වේගය සම්බන්ධ එකේ ගොඩබිම සම්බන්ධ ගැටලුවක වපසරියක් රහිත හැබැයි චලනය වෙන වස්තුවක් පසු කිරීමේදී එහා සම්බන්ධ වන ගැටලුවක්. එතකොට මේක අපි මේක A සහ B කියලා කොටස් දෙකක් මම ඕගලන්ට කලින් පැහැදිලි කරානේ. දැන් මම මේක කතා කරන්න යන්නේ මෙන්න A ගැන. එතකොට A එකේ වෙන්නේ ගමන් ගන්නා වස්තුව ගමන් ගන්නේ එක දිශාවකට. හිතන්නකෝ මේ පැත්තට ගමන් කරනවා කියලා. එතකොට චලනය වෙන වපසරියක් රහිත චලනය වෙන එක්කෙනා මෙයා ගමන් කරන්නේ මේ පැත්තට. මෙන්න මේ වගේ සම්බන්ධ ගැටලුවක් ආවොත් කොහොමද ඔයගොල්ලන් ඒකට මේ සූත්‍රයට අගයන් ආදේශ කරන්න කියලා ඉස්සෙල්ලාම ඔයගොල්ලන් ඉගෙන ගන්න ඕනේ. මම මේක ආදේශ කරන්න පොඩි උදාහරණයක් ගන්නවා. වෙබ්සයිට් එකේ දාලා තියෙන උදාහරණයක් ගන්න. එතකොට මේකේ කියනවා ගමන් ගන්නා දුම්රියක් තියනවලු. ඒ ගමන් ගන්නා දුම්රියේ වේගය කියනවා පැයට කිලෝමීටර් 90 කියන. එතකොට ට්‍රේන් එකේ හරිනේ මේ ට්‍රේන් එකේ වේගය කියනවා ස්පීඩ් එක කියනවා කීයද? පැයට කිලෝමීටර් 90යි kmh ඍණ 1යි. ඊට පස්සේ මේ දුම්රියට කියනවා මේ දුම්රියට මිනිසාව පසු කරන්න. මිනිසෙක් ඉන්නවලු. ඒ මිනිසාව පසු කරන්න තප්පර 15ක් යනවලු. එතකොට ට්‍රේන් එකට මේ ට්‍රේන් එක ටයිම් එක යනවා මේ පැයට කිලෝමීටර් 90න් ගිහිල්ලා තප්පර යනවා 15ක්. තප්පර 15ක් ගත වෙනවලු. එතකොට මේ මිනිසා දුම්රිය ගමන් ගන්නා දිශාවටම ගමන් කරනවා. එතකොට ගමන් ගන්නා දිශාවටම තමයි ගමන් කරන්නේ. ගමන් ගන්නා දිශාව. එතකොට ඒ මිනිසාගේ එතකොට වේගයක් තියෙනව නැද්ද? මිනිසාටත් වේගයක් තියෙනවා. නේද? මිනිසාට වේගයක් තියෙනවා. එතකොට ඒ මිනිසාගේ වේගය කියනවා පැයට කිලෝමීටර් 3යි කියලා. 3යි kmh ඍණ 1. අපෙන් අහනවා පැයට කිලෝමීටර් 90ක වේගෙන් යන දුම්රියකට එම දිශාවටම, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 90ක වේගෙන් යන දුම්රියකට මෙන්න මේ පැත්තට ගමන් කරන පැයට කිලෝමීටර් 90ක වේගෙන් ගමන් කරන දුම්රියක් තියෙනවා මේ පැත්තට. හරිද? එම දිශාවටම
පැයට කිලෝමීටර් 3ක වේගයේ ගමන් කරන මිනිසෙක් පසු කරන්න තප්පර 15ක් ගත වෙනවලු. එහෙනම් මේ දුම්රියේ ට්‍රේන් එකේ අපෙන් අහනවා දිග. ට්‍රේන් එකේ දිග කීයද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපි මේකත් ඉස්සෙල්ලාම අර වගේ chart එක දාලා ඒ කියන්නේ රූප සටහනක් ආශ්‍රයක ඔයාලට මම පැහැදිලි කරන්නම්. මේ තමයි චලනය වෙන දුම්රිය. මේ තමයි චලනය වෙන දුම්රිය. එතකොට මේ දුම්රිය ගමන් කරන්නේ මොන පැත්තටද? මේ පැත්තට ගමන් කරනවා. මේ දුම්රියේ වේගය කීයද? පැයට කිලෝමීටර් 90යි. 90යි km/1. මේක තමයි මේ දුම්රියේ දිග. මෙන්න මේ පොයින්ට් එකේදී හරියට මෙන්න මේ පොයින්ට් එකේදී මේ දුම්රියට මිනිස්සෙක් හම්බ වෙනවා. හැබැයි මේ මිනිස්සයා නිශ්චලයිද? නෑ. මේ මිනිස්සයා ගමන් කරනවා. මේ පැයට කිලෝමීටර් 3ක වේගයෙන් ගමන් කරනවා. එතකොට මේ මිනිස්සයා ගමන් කරනවා. හරිනේ. මේ මිනිස්සයා ගමන් කරද්දී මේ තමයි ගමන් කරනවා. හොඳයි. මේ මිනිස්සයා ගමන්. එතකොට මේ මිනිස්සයා ගමන් කරන්නේ මොන පැත්තටද? මෙන්න මේ පැත්තට. දුම්රිය ගමන් ගන්නා පැත්තටම තමයි මේ මිනිස්සයාත් ගමන් කරන්නේ. එතකොට මේ මිනිස්සයා ගමන් ගන්නා වේගය කීයද? පැයට කිලෝමීටර් 3යි. 3යි km/1. මෙන්න මේ පොයින්ට් එකේදී හරියටම පැයට කිලෝමීටර් 3ක වේගයෙන් දුම්රිය ගමන් කරන පැත්තටම, ඒ කියන්නේ මේ පැත්තටම තමයි දුම්රිය ගමන් කරන්නේත් මේ පැත්තට, මිනිස්සයා ගමන් කරන්නේත් මේ පැත්තට. එකම දිශාවකට ගමන් කරන්නේ දෙකම. එතකොට මේ පොයින්ට් එකේදී එකම දිශාවකට ගමන් කරන මිනිස්සෙක් හම් වෙනවා මේ ට්‍රේන් එකට. එතකොට මේ තමයි මේ ට්‍රේන් එකේ ආරම්භය. මේ තමයි මේ ට්‍රේන් එකේ අවසානය. දැන් ඕගොල්ලන් පොඩ්ඩක් ඕගොල්ලන්ගේ බුද්ධියෙන් හිතන්න. මිනිස්සයා ගමන් කරනවානේ. මිනිස්සයා ගමන් කරද්දී එතකොට පැයට කිලෝමීටර් 3ක වේගයෙන් මිනිස්සයා මේ පැත්තට යද්දී මිනිස්සයා ටික ටික ඉස්සරහට යනවා. මිනිස්සයා ටික ටික ඉස්සරහට යනවා. නේද? ඒ වගේ තමයි මේ දුම්රිය ටික ටික ඉස්සරහට එනවා. ඔයගොල්ලන්ට මතක ඇති කලින් ටොපික් එකේදී මම පැහැදිලි කරා මේ මිනිස්සයාව කෙලිම නිශ්චලව හිටියනම් දුම්රිය මෙන්න මෙතනදීම මේ මිනිස්සයාව මෙන්න මේ පොයින්ට් එකේදී පසු කරනවා. නේද? මේ මිනිස්සයා නිශ්චලයි කියලා හිතුවොත් මේ මිනිස්සයා මෙන්න මෙතනදීම දුම්රිය විසින් පසු කරලා අවසන් කරනවා. හැබැයි දැන් එහෙම වෙනවද? නැහැ. මොකද දුම්රියත් ගමන් කරනවා, මිනිස්සයත් ගමන් කරනවා. එතකොට ඔයා හිතන්න මේ දුම්රිය සම්පූර්ණයෙන්ම මේ මිනිස්සයාව පසු කරලා අවසන් කරන්නේ මෙන්න මේ පොයින්ට් එකේදී. මෙන්න මේ පොයින්ට් එකේදී තමයි දුම්රිය හරියටම මේ මිනිස්සයාව පසු කරලා අවසන් කරන්නේ. මේක තමයි අපේ ට්‍රේන් එක. අපේ මිනිස්සයත් එතකොට මෙන්න මේ හරිය ඉන්නවා. අපේ මිනිස්සයා තාම ගමන් කරනවා. මේ පැත්තට ගමන් කරනවා. එතකොට මෙන්න අමතර දුරකුත් මේ දුම්රිය ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන් මේ මිනිස්සයා පසු කරන්න යම් කිසි කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කාලය තමයි ඔයගොල්ලන්ට කියලා තියෙන ගානේ කීයයි කියලාද? තප්පර 15යි කියලා. ඊට පස්සේ කියනවා දැන් බලන්න තප්පර 15ක් ගත වෙනවා. තප්පර 15ක් ගත වෙන්නේ මේ දුර මෙන්න මේ දුර ගත කරන්න පසු කරන්න මෙන්න මේ දුර ආවරණය කරන්න. එතකොට තප්පර 15ක් ගත වෙන හිතන්නකෝ මේ මිනිස්සයා නිශ්චලව හිටියා නම් දැන් ඕගොල්ලන් හිතන්න නිකන් හරි මේ මිනිස්සයා නිශ්චලව හිටියා. නිශ්චලව හිටියා නම් තප්පර 15ට වඩා වැඩි වෙලාවක්ද යන්නේ අඩු වෙලාවක්ද යන්නේ? ඕගොල්ලන් ඒක හිතන්න. මේ මිනිස්සයා හෙල්ලෙන්නේ නැහැ. මේ මිනිස්සයා මෙතන හෙල්ලෙන්නේ නැහැ. රිට වගේ ඉන්නවා හිටගෙන. හෙල්ලෙන්නෙම නැහැ. එතකොට මේ පැයට කිලෝමීටර් 90ක වේගෙන් එන මේ ට්‍රේන් එකට මේ මිනිස්සයාව පසු කරන්න තප්පර 15ක් ගත වෙයිද? ඊට වඩා වැඩි වෙලාවක්ද යන්නේ? ඊට වඩා අඩු වෙලාවක්ද යන්නේ? ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඔයගොල්ලන්ගේ බුද්ධියෙන් හිතලා බලන්න. මිනිස්සයා හෙල්ලෙන්නේ නැහැ. මේ මිනිස්සයා හෙල්ලෙන්නේ නැහැ. මේ මිනිස්සයා මෙතන රිට වගේ ඉන්නවා. මේ පැයට කිලෝමීටර් 90ක වේගෙන් එන දුම්රියට තප්පර 15ට වඩා වැඩි වෙලාවක්ද යන්නේ? තප්පර 15ට වඩා අඩු වෙලාවක්ද යන්නේ? ඒකට ඔයගොල්ලන් උත්තරය හොයන්න මේ මිනිස්සයා ගමන් ගන්න දිශාව අනුව ඔයගොල්ලන්ට හිතන්න වෙනවා. දැන් මේ මිනිස්සයා ගමන් ගන්නේ මොන පැත්තටද? දුම්රිය ගමන් කරන පැත්තටම තමයි මේ මිනිස්සයාත් ගමන් කරන්නේ. එතකොට
මනුස් දුම්රිය මෙතනිදි පසු කරන්න තිබ්බ එක මෙන්න මේ පොයින්ට් එකේ පසු කරන්න තිබ්බ පොයින්ට් අවස්ථාව දැන් දුම්රිය මේ මනුස්සය පසු කරන්නේ තව ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ කාලය වැඩි වෙලා තියෙන්නේ. මනුස්සයත් ඒ පැත්තටම ගමන් කරනවා, ට්‍රේන් එකත් ඒ පැත්තටම ගමන් කරනවා. එතකොට එන්න මොකද වෙන්නේ? කාලය වැඩි වෙනවා. එතකොට කාලය වැඩි වෙනවා කියන්නේ මනුස්සයා නිශ්චලව මෙතන හිටියා නම් නිශ්චලව ඉන්නටත් වඩා වැඩි කාලයක් මනුස්සයා දුම්රිය ගමන් කරන මේ දිශාවට මෙන්න මේ දිශාවට ගමන් කරද්දි ගත වෙනවා. ඒ කියන්නේ මම ආයෙ කියනවා නම් මනුස්සයා නිශ්චලව හිටියා නම් මේ දුම්රියට තප්පර 15ට වඩා අඩු වෙලාවක් තමයි යන්නේ මේ මනුස්සයා පහු කරන්නේ. හැබැයි මනුස්සයා නිශ්චලව ඉන්නේ නැහැ. මනුස්සයා ගමන් කරනවා. ඒතකොට මේ මනුස්සයා ගමන් කරන්නේ මොන පැත්තටද? දුම්රිය ගමන් කරන පැත්තටම. දුම්රිය ගමන් ගන්න දිශාවටම තමයි මේ මනුස්සයත් ගමන් කරන්නේ. එතකොට ඉස්සර මේක තප්පර 12න් පසු කරා නම් මේ දුම්රිය මනුස්සයා හෙල්ලෙන්නේ නැතුව හිටියා නම් තප්පර 12කින් මේ මනුස්සයා පසු කරනවා. හැබැයි දැන් මනුස්සයා ගමන් කරන හින්දා දුම්රියට තව අමතර තප්පර 3ක් ගත වෙලා තියෙනවා. ඇයි ඒ මනුස්සයාත් ගමන් කරන හින්දා. එතකොට ඇයි අමතර තප්පර 3ක් යන්නේ? හිතන්නකෝ මේ මනුස්සයා නිශ්චලව හිටියා නම් මෙතන යන්නේ තප්පර 12යි. නමුත් දැන් තප්පර 3ක් ගිහිලා තියෙනවා. ඇයි අමතර තප්පර 3ක් යන්නේ? තප්පර 3ක් යන්නේ මනුස්සයා ගමන් කරන හින්දා. එතකොට මේ මනුස්සයා ගමන් කරන්නේ පැත්ත අනුව තමයි මේ අමතර කාලයක් වැය වෙනවා, අමතර කාලයක් අඩු වෙනවා. කාලය මෙතනින් අඩු වෙනවාද කියලා තීරණය වෙන්නේ. දැන් මෙතන කාලය වැඩි වෙලානේ තියෙන්නේ. කාලය වැඩි වෙන්න හේතුව මොකද? මේ දුම්රියේ වේගය තියෙනනේ. දුම්රියේ වේගය කීයද? 90යි km ඍණ 1. මෙන්න මේ දුම්රියේ වේගයට මනුස්සයාගේ වේගය අභියෝග කරනවා, චැලෙන්ජ් කරනවා. මනුස්සයා චැලෙන්ජ් කරනවා. හරි. මම 90ක වේගෙන් යන්නේ. මම පැයට කිලෝමීටර් 3ක වේගෙන් යනවා. එතකොට ඔයාට මාව තප්පර 12න් පසු කරන්න බෑ. ඒ වගේ දෙයක් තමයි මේ වෙන්නේ. ඒක මනුස්සයා චැලෙන්ජ් කරනවා. එතකොට දුම්රිය වේගය එන්න මොකද වෙන්නේ? දුම්රිය ඇත්තටම ගමන් කරලා තියෙන්නේ 90ක වේගෙන්ද? ඔව් 90ක වේගෙන් ගමන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මනුස්සයත් ගමන් කරලා තියෙනවා. හරිනේ. අපි මේ සංසිද්ධිය මනුස්සයා නිශ්චලව හිටිය පැත්තෙන් බැලුවොත් දැන් මනුස්සයා නිශ්චලව ඉන්නවා. මනුස්සයා නිශ්චලව හිටියොත් දුම්රියට තප්පර 15ක් ගත වෙන්න නම් මේ දුම්රිය පැයට කිලෝමීටර් 90ක වේගෙන් ඇවිල්ලා හරියනවද? නෑ. දුම්රියට සාමාන්‍ය පැයට කිලෝමීටර් 90ක වේගෙන් ආවොත් මේ මනුස්සයා නිශ්චලව ඉන්න මනුස්සයෙක් පසු කරන්න දුම්රියට ගත වෙන්නේ තප්පර 12යි. හැබැයි තප්පර 15කින් නිශ්චලව ඉන්න මනුස්සයා පසු කරන්න නම් දුම්රිය පැයට කිලෝමීටර් 90ක වේගෙන් එන්න බෑ. ඒකත් ඒ වේගය වැඩි. ඒ වැඩි වේගෙන් ආවොත් තප්පර 12න් එයා පසු කරලා දානවා. එහෙනම් දුම්රිය වේගය අඩු කරගන්න ඕනේ. තප්පර 15කින් නම් දුම්රිය ටාගට් කරන්නේ මේ නිශ්චලව ඉන්න මනුස්සයා පසු කරන්න. දුම්රිය වේගය මොකද කරන්න ඕනේ? දුම්රිය වේගය අඩු කරගන්න ඕනේ. එතකොට දුම්රිය වේගය අඩු කරගන්න ඕනේ කොච්චරකින්ද? මේ මනුස්සයා ගමන් කරන වේගය. ඔයගලන්ට ඒක පැහැදිලිද කියලා හිතනවා. මම ආයි කියනවා නම් හොඳට ඔලුවට දාගන්න. මෙන්න මේ පැයට කිලෝමීටර් 90ක ගමන් කරන වේගෙන් ගමන් කරන දුම්රිය තියෙනවා. මෙන්න මේ පොයින්ට් එකේදී ඒ පැත්තටම ගමන් කරන මනුස්සයව හම්බ වෙනවා. මෙන්න මෙතන. එතකොට මේ මනුස්සයා ගමන් කරන්නේ පැයට කිලෝමීටර් 3ක වේගෙන්. එතකොට මනුස්සයත් මේ පැත්තට ගමන් කරනවා. ට්‍රේන් එකත් මේ පැත්තට ගමන් කරනවා. මේ දෙන්නම එක පැත්තට. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එකේදී තමයි දුම්රිය සම්පූර්ණයෙන්ම මේ මනුස්සයා පහු කරන්නේ. හරිනේ. එතකොට ඒ සම්පූර්ණයෙන් පහු කරන්න දුම්රියට තප්පර 15ක් ගත වෙලා තියෙනවා. දැන් ඔය කතන්දරේ පොඩ්ඩකට අමතක කරලා ඔයගොල්ලන් හිතන්න මේ මනුස්සයා ගමන් කරන්නේ නැහැ. මේ මනුස්සයා රිට වගේ හෙල්ලෙන්න දෝ මෙතන ඉන්නවනම් හෙල්ලෙන්නේ නැතුව හිටියොත් දුම්රියට තප්පර 15ක් ගත වෙන්නේ නැහැ නේද? පැයට කිලෝමීටර් 90ක වේගෙන් එන දුම්රියකට දැන් තප්පර 15ක් ගත වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු වෙලාවක් තමයි යන්නේ. එතකොට ඒ දුම්රියට ගත වෙලා තියෙන ඕගොල්ලන් නිකමල හිතන්න තප්පර 12යි කියලා. හරි. මනුස්සයා හෙල්ලෙන්නේ නැතුව හිටියොත් මේ දුම්රියට පසු කරන්න යන්නේ තප්පර 12යි. හැබැයි දැන් තප්පර 15ක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර තප්පර 3ක් ගිහින් තියෙනවා. ඇයි ඒ වැඩිපුර තප්පර 3ක් ගිහින් තියෙන්නේ? මේ මනුස්සයා ගමන් කරන හින්දා දුම්රිය වේගයට මෙන්න මේ පැයට කිලෝමීටර් 90යි කියන වේගයට මනුස්සයා චැලෙන්ජ් කරනවා. අපි ඒ කතාවම තව සරල කරලා කියනවා නම් මනුස්සයා නිශ්චලව ඉන්නවා. මනුස්සයා නිශ්චලව ඉද්දි හිතන්නකෝ දුම්රියට මේ මනුස්සයව පහු කරන්න ඕනේ තප්පර 12 නෙවෙයි තප්පර 15කින් පහු කරන්න ඕනේ. ඇත්තටම මේ දුම්රියට පසු කරන්න ඕනේ මේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න මනුස්සයව තප්පර 12කින් නෙවෙයි තව තප්පර 3ක් වැඩි කරලා තප්පර 15කින් වගේ පසු කරා නම් ඇති.
එහෙනම් මේ දුම්රිය පැයට කිලෝමීටර් 90ක වේගයෙන් ඇවිල්ලා හරියනවද මෙන්න මෙතන? නෑ. දුම්රිය වේගයේ පැයට කිලෝමීටර් 90ක වේගෙන් ආවොත් ඒ මනුස්සය හෙල්ලෙන්නේ නැතුව හිටියොත් අනිවාර්යයෙන්ම තප්පර 12 පසු කරනවා. අපි එහෙමනේ හිතුවේ. හැබැයි දුම්රියට තප්පර 15කින් මේ මනුස්සය පහු කරන්න ඕන නම් අනිවාර්යයෙන් මේ දුම්රිය වේගය අඩු කරන්න ඕනේ. එතකොට දුම්රිය වේගය අඩු කරන්න ඕනේ කොච්චරකින්ද? මෙන්න මේ මනුස්සයා ගමන් කරන වේගෙන්. එතකොට මේ මනුස්සයා ගමන් කරන වේගෙන් අඩු කරාට පස්සේ තමයි ඒ දුම්රියට පුළුවන් ඉන්නේ පැය තප්පර 15කින් අදාළ මනුස්සයා පහු කරන්න. එතකොට අපිට මේකම ලියන්න පුළුවන් මේ ආකාරයට. දැන් අපි මේ සංසිද්ධිය මම මෙතනට ගත්තොත් පොඩ්ඩක් මෙහාට කරමු. මේ සංසිද්ධිය මම මෙතනින් මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මේක තමයි ට්‍රේන් එක. මේ ට්‍රේන් එක ගමන් කරනවා මේ පැත්තට. එතකොට මේක තමයි ට්‍රේන් එකේ දිග. මෙන්න මේ පොයින්ට් එකේදී හෙල්ලෙන්නේ නැති මනුස්ස මේ දැන් මේ මනුස්සයව නිශ්චලව හම්බ වෙනවා. හැබැයි මේ දුම්රියට ඕනේ මේ මනුස්සයා පහු කරන්න මෙන්න මේ පොයින්ට් එකට එන්න ඕනේ. මෙන්න මේ පොයින්ට් එකට එද්දි හරි ගත වෙලා තියෙන කාලය වෙන්න ඕනේ මෙන්න මේ කාලය වෙන්න ඕනේ තප්පර 15ක්. එතකොට තප්පර 15ක් එන්න නම් දුම්රිය ඉස්සෙල්ලාවේ 90ක වේගෙන් එතකොට 90ක වේගෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට දුම්රිය වේගය අඩු කරන්න ඕනේ. එතකොට දුම්රිය වේගය අඩු කරන්න ඕනේ කීයකින්ද? 3කින්. මෙන්න මේක අපි මේ සූත්‍රයට මෙන්න මේ සිද්ධිය ආදේශ කරනවා. ඔයගොල්ලෝ හිතන්න ගමන් ගන්නා වස්තුවකට වපසරියක් රහිත වපසරියක් නැති චංචල වස්තුවක් පසු කිරීමේදී ඔයගොල්ලන් දැක්කා වේගය අඩාල කරගන්න ඕනේ. එතකොට අපිට මේ පොදු සමීකරණය මේ පොදු සූත්‍රය අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. දුර සමානයි වේගය 1. ඒ කියන්නේ වැඩි වේගය. දුම්රියේ වේගය, කියන්නේ වැඩි වේගය. මම මේක වැඩි වේගය කියලා මෙතන ඔයගලන්ට ලියන්නම්. වැඩි වේගය අඩු කරන්න ඕනේ. අනිත් එක අඩු වේගය, මන්දගාමී වේගය. අඩු වේගය අඩු කරලා හරිනේ. වැඩි කරන්න ඕනේ කාලයෙන්. ඕක වැඩි කරන්න ඕනේ 18න් 5න්. මෙන්න මේ සමීකරණයට තමයි ඔයගොල්ලෝ මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් ගමන් ගන්නා වස්තුවකට වපසරියක් රහිත චංචල වස්තුවක් ආවොත් එතකොට මේ චංචල වස්තුව ගමන් කරන්න ඕනේ එකම දිශාවට. ගමන් ගන්නා වස්තුවයි චංචල වස්තුවයි එකම දිශාවකට නම් ගමන් කරන්නේ. ඔයගොල්ලන්ගේ සමීකරණය මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙන්නේ කොහොමද? මොකද මෙන්න මෙතන අඩු කරන්නේ ඇයි මෙතන? අඩු කරන්නේ මොකද? දෙකම එකම දිශාවට ගමන් කරද්දී අර වැඩි වේගින් ගමන් කරන එකට අඩු වේගින් ගමන් කරන එක ඇටැක් කරනවා. චැලෙන්ජ් කරන හින්දා. ඒ හින්දා තමයි අපි මෙතන අඩු කරන්නේ. මොකද වේගය අඩාල කරන හින්දා. ඒක අපි මේ විදිහට හදාගෙන අපි මේ සමීකරණයට අදාළ අගයන් ටික ආදේශ කරලා බලනවා. මොකද්ද අපිට හම්බ වෙන පිළිතුර කියලා. දැන් අපි හදාගත්ත සමීකරණය වෙන්නේ දුර සමානයි වැඩි වේගය වැඩි කියන්නේ කෝච්චියේ වේගය මෙතන නම් වැඩි වේගය අඩු කරන්න ඕනේ අඩු වේගය. හරිනේ. ඕක වැඩි කරන්න ඕනේ කාලයෙන්. වැඩි කරන්න ඕනේ 18න් 5න්. වැඩි වේගය කීයද? මේක පැයට කිලෝමීටර් 90ක වේගෙන් ගමන් කරන්නේ. අපිට දීලා තියෙන පැයට කිලෝමීටර් වලින් නේ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. කන්ඩිෂන් මැච් වෙනවද කියලා බලන්න ඕනේ හැම වෙලේම. කන්ඩිෂන් ෆුල්ෆිල් වෙනවද කියලා බලන්න ඕනේ. කන්ඩිෂන් මැච් වෙන්න ඕනේ. කන්ඩිෂන් මැච් වෙන්නේ නැතුව සූත්‍රයට ආදේශ කරන්න එපා. මේකේ දීලා තියෙන්නේ පැයට කිලෝමීටර් හින්දා 90යි. මනුස්සයාගේ වේගය දීලා තියෙන්නේ පැයට කිලෝමීටර් වලින් 3යි. ඒ දෙක අඩු කරා කාලය කීයක් කොච්චරක් යනවා? තප්පර 15ක් යනවා. අපි ඒක වැඩි කරනවා 18න් 5න්. අපිට තියෙන්නේ මේක ඊට පස්සේ සුළු කරගෙන යන්න. 90න් 3ක් අඩු කරාට පස්සේ කීයද? 87යි. 90ක වේගෙන් ගමන් කරන්නේ 87යි. 87 වැඩි කරන්න ඕනේ 15න්. වැඩි කරන්න ඕනේ 18න් 5න්. මේක දැන් සුළු කරන්න. දැන් ඔයගලන්ට පේනවා මේ දෙකම 3න් බෙදෙනවා. 3න් බෙදුවා පස්සේ මෙතන 5යි. මේක 3න් බෙදුවාම 6යි. මේකත් අපිට 3න් බෙදන්න. දැන් මේක අපිට 3න් බෙදන්න පුළුවන්. මෙතන 3ේම 2යි. මෙතන 3ේම කීයද? 2යි 27ට 9යි. අපිට ඊට පස්සේ ආයි මේ දෙක
බෙදන්න පුළුවන් මේ මෙතන 2.5යි. මෙතන එනවා 29 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 5. මේ ටික වැඩි කරලා බලන්න. වැඩි කරලා බලුවම ඔයගලන්ට උත්තර එනවා කීයයිද? 362.5යි මොනවයින්ද? මීටර්. පොදු සූත්‍රයට අපි ආදේශ කරේ පැයට කිලෝමීටර් සහ තප්පර වලින්. අපිට එතකොට පිළිතුර හම්බ වෙන්නේ මීටර වල. අපි වේගය දුරනේ හෙව්වේ. එතකොට දුර වෙනවා මීටර් 362.5. එතකොට මේ මීටර් 362.5 කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝච්චිය දිග. මෙන්න මේ දිග තමයි 362.5 කියන්නේ. එහෙම නැත්නම් මෙතනින් කිව්වොත් මෙන්න මේ දුර තමයි මෙන්න මේ ට්‍රේන් එකේ දුර තමයි 362.5 කියන්නේ. ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. මේක පැහැදිලි නැත්නම් ආයෙ පොඩ්ඩක් එකපාරක් මුලින්දම් බලන්න. ඔයගලන් මෙන්න මේක අවබෝධ කරගන්න. මෙන්න මේ සූත්‍රය මෙන්න මෙතන වේගයට මොකද වෙන්නේ කියලා. ඔයගලන් මතක තියාගන්න. ගමන් ගන්නා වස්තුවක් මේක. හැබැයි වපසරියක් නැති චංචල වස්තුවක් තමයි පසු කරන්නේ. එතකොට මේ චංචල වස්තුවේ විශේෂත්වය මොකද්ද? මේ චංචල වස්තුව ගමන් කරන්නේ අපේ ප්‍රධාන වස්තුව ගමන් ගන්නා දිශාවනේ. එතකොට මේ වස්තුන් දෙකම ගමන් කරන්නේ එකම දිශාවකට. එතකොට එකම දිශාවකට මේ ආකාරයෙන් ගමන් කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වැඩි වේගයෙන් ගමන් කරන එකට අඩු වේගයෙන් ගමන් කරන එක ඇටැක් කරනවා. ඒ හින්දා වැඩි වේගයෙන් ගමන් කරන එකේ වේගය අඩු වෙනවා. එන්නේ ඒක තමයි අපි මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට අදාළ අගයන් ටික සමීකරණයට දාලා මේක හදාගන්න. ඔයගොල්ලන්ට මම මෙතනදී තව එකක් කියන්නම්. දැන් හිතන්නකෝ මෙන්න මේ අවස්ථාව ගත්තොත් මේක පැයට කිලෝමීටර් 90යි. හිතන්නකෝ මේ මනුස්සයා සොනික් කියලා. සොනික් කාටුන් එකේ ඉන්න සොනික් කියලා. එතකොට මේ මනුස්සයාට හිතන්න මේ මනුස්සයා ගමන් කරන්නේ පැයට කිලෝමීටර් 90.1 km ඍණ 1 3.9. මේ දුම්රියට මේ මනුස්සයා පසු කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. පසුපසින් එන වස්තුව ඉදිරියෙන් එන වස්තුව පසු කරන්න නම් ඉදිරියෙන් තියෙන වස්තුව පසු කරන්න නම් මෙන්න මෙයාට වැඩි ඉදිරියෙන් ගමන් කරන කෙනාට වඩා පිටිපස්සෙන් එන එකේ වේගය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. ඒවා common sense. හොඳේ. ගානක ඔයගලන්ට දීලා තියෙන්න පුළුවන්. පසුපසින් එන දුම්රිය 90යි. ඉස්සරහින් යනවා මිනිස්සෙක්. ඒ මිනිස්සයා කොහොම හරි ඒ මිනිස්සයාගේ මොකක් හරි හේතුවකින් තහනම් උත්තේජය ගහලා හරි කමන්නේ. මිනිස්සයාගේ වේගය තියෙනවා පැයට කිලෝමීටර් 100යි කියලා. එතකොට මේ දුම්රියට කවදාවත් මිනිස්සයා පසු කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ common sense ඔයගලන්ට තියෙන්නත් ඕනේ. දැන් මම ඔයගලන්ට මේකට පොඩි අමතර දෙයක් කියන්නම්. ඒ කියන්නේ ඇත්තට මේ මිනිස්සයා මෙතන නිශ්චලව නම් ඉන්නේ. මේ මිනිස්සයා නිශ්චල විදියොත් පැයට කිලෝමීටර් 90ක වේගෙන් ආවොත් මේ දුම්රියට කොච්චර වෙලාවක් යනවද කියලා අපි හොයමුද? අපි බලමු මේකත් නිකන් හදලා. මේක පොඩ්ඩක් අමතර දෙයක්. ඕගලන්ට පොඩ්ඩක් මේක මම මේ ඔප්පු කරන්න යනවා වගේ දෙයක් කරන්නේ. හරිද? එතකොට දුම්රිය එන්නේ කීයද? පැයට කිලෝමීටර් 90ක වේගෙන් එනවා. km ඍණ 1යි. එතකොට මේ දුම්රිය එතකොට දිග කීයද? අපි දිග හොයාගත්තා 362.5 මීටර්. අපි බලමු මේ මිනිස්සයා නිශ්චලව හිටියොත් මේ දුම්රියට කොච්චර වෙලාවක් යනවද? එතකොට අපි මේක දාලා තියෙන නිකන් normal සූත්‍රයට දාන්න තියෙන්නේ. දුර සමානයි වේගය වැඩි කිරීම කාලය වැඩි කිරීම 18න් 5. එතකොට අපි දන්නවා වේගය කීයද? පැයට කිලෝමීටර වලින් දීලා තියෙන 90යි. පැයට කිලෝමීටර 90 කාලය අපි තමයි හොයන්නේ. එතකොට අපි ඒක දන්නේ. අපි මම මේක සෙකන්ඩ්ස් කියලා ගන්නවා. මෙතන සෙකන්ඩ්ස් වලින් උත්තරේ එන්නේ. පැයට කිලෝමීටර වලින් අපි ආදේශ කරන වගේම අපි දුර දාන්නේ මීටර වලින්. මෙතන දුර තියෙනවා. දුර කීයද? 362.5. අපි යගයන් ආදේශ කරන්නේ 362.5. අපිට දුර වෙනුවට දාන්න පුළුවන්. වේගය වෙනුවට 90 දාන්න පුළුවන්. වැඩි කිරීම 18න් 5. දැන් මේක විසඳුවාම මේක විසඳන හැටිත් ඔයගලන්ට එකපාරක් පෙන්නන්න මේ පාට ඔයගලන්ට if කලින් සමීකරණ හරි ශ්‍රේණි පාට එකේදී හරි මිස් වුණා නම් මම මේක විසඳන පාට එකත් ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න. 90 වැඩි කිරීම මේක s වැඩි කිරීම 18න් 5. මේක අයින් කරන්නේ කොහොමද? මේක බෙදන්න වෙනවා. එතකොට මම මේක දානවා බෙදීම 18න් 5. එතකොට මේ පැත්තත් බෙදනවා. මේ සෙට් එක මම කියවනේ මේක සමීකරණේ මේ පැත්ත කොටස් වලට කඩලා තියෙන්නේ නැහැ. මේක වැඩි කිරීමක් තියෙනවා කියන්නේ මේ සෙට් එකම එකක් වගේ යන්නේ. ඒ වගේ තමයි මේ 362.5 කියන එක බෙදෙන්න ඕනේ 18න් 5න්. එතකොට මෙන්න මේ පාර්ට් එකේදී දැන් මේ සංඛ්‍යාව 18න් 5න් බෙදනවා කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් 18න් 5 වැඩි කිරීම මේක උඩයට මාරු කරලා දෙනවා 5න් 18යි. මේ ටික එහෙමමයි 90
වැඩි කිරීම S. මෙතනත් ඒ වගේ 362.5 ඕක වැඩි කරනවා 5න් 18න්. ඊට ඔයගලන්ට මේකට මේක සම්පූර්ණයෙන්ම කැපිලා යනවා. මෙතන තියෙන්නේ 90යි, මෙතන තියෙන 90යි වැඩි කිරීම S. මෙතන තියෙනවා මේක විසලා ඔයගලන්ට එන උත්තරය ගන්න මෙතනට. මෙතන එනවා කීයද? 1305යි. මම මේ පාර්ට් එක මෙතනින් උඩහට ගන්නම්. හොඳේ. මෙතන මම මේ පායි ලිව්වොත් 1305 සමානයි 90 වැඩි කිරීම S seconds. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක 90න් බෙදන්න විතරයි තියෙන්නේ. මේ සම්පූර්ණ සෙට් එකම 90න් බෙදනවා. මේ පැත්තත් 90න් බෙදනවා. අපිට එන එතකොට seconds කීයද? 14.5යි. හරි. දැන් බලන්න මම මේ ලියන එක හොඳින් බලාගන්න. පැයට කිලෝමීටර් 90ක වේගෙන් ආව කෝච්චියක්. ඒ දුම්රිය දිග කීයද? 362.5 මීටර්. මෙන්න මේ 362.5 මීටර් දුම්රිය පැයට කිලෝමීටර් 90ක වේගෙන් එනවා. මිනිස්සයා නිශ්චලව ඉන්නවා නම් මේ මිනිස්සයා නිශ්චලව ඉන්නවා නම් ඒ දුම්රියට ගත වෙන කාලය කීයද? මේ මිනිස්සයා පහු කරන්නේ තප්පර 14.5යි. නමුත් මේ මිනිස්සයා දුම්රිය ගමන් කරන පැත්තටම ගමන් කරන හින්දා මේ මිනිස්සයා ගමන් කරන්නේ මේ පැත්තරම හින්දා දුම්රියට ගත වෙනවා කීයද? තප්පර 15. ඒ ඇයි එහෙම වෙන්නේ කියලා ඔයගලන්ට දැන් පැහැදිලි ඇති. ඒ ඇයි මොකද වෙන්නේ? මිනිස්සයා දුම්රිය වේගයට ඇටැක් කරන හින්දා දුම්රියට මීට වඩා මිනිත් 14.5ට වඩා වැඩි වෙලාවක් ගත වෙනවා. ඒක තමයි මම මේ මෙච්චර වෙලා මෙතන පැහැදිලි කරේ. එතකොට ඒ හින්දා තමයි අපි මෙතන සූත්‍රයේදී වැඩි වේගෙන් දුම්රිය වේගෙන් අඩු වේගෙ අඩු කරලා ගත්තේ. ඔයගලන්ට තේරුණා නේද? හරි. දැන් අපි කතා කරන්න යන්නේ මේකම අනිත් පාර්ට් එක. ඒ කියන්නේ දැන් දුම්රිය ගමන් කරෙත් මේ පැත්තට, මනුස්සයා ගමන් කරෙත් මේ පැත්තට. දැන් මේක රිවර්ස් එක. කියන්නේ දුම්රිය මේ පැත්තට යනවා නම් මනුස්සයා මේ පැත්තට එනවා. එතකොට කොහොමද වෙන්නේ කියලා දැන් ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේකම අනිත් පැත්ත තමයි වෙන්නේ. සරලව මේකම අනිත් පැත්තේ මම ඒකත් ඔයගලන්ට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් අපි මාතෘකාව වන්නේ ගමන් ගන්නා වස්තුවකට වපසරියක් රහිත හැබැයි චලනය වෙන වස්තුවක් මුහුණට මුහුණලා පැමිණීමේදී ඒ හා සම්බන්ධව පැමිණිය හැකි දුර, කාලය හා වේගය සම්බන්ධ ගැටලු පිළිබඳ විමසීමක් කිරීමටයි. මම මේකට වෙබ්සයිට් එකේ දාලා තියෙන උදාහරණෙම අරගන්නම්. ඒක කියනවා මීටර් 450ක් දිග දුම්රියක්. එතකොට මේ දුම්රියේ දිග කීයද? දුම්රියේ දිග වෙනවා මීටර් 450ක් වෙනවා. මේ මීටර් 450ක් දිග දුම්රිය ගමන් කරන වේගය කීයද? ඒ කියන්නේ ට්‍රේන් එකේ ස්පීඩ් එක. ට්‍රේන් එකේ ස්පීඩ් එක කීයද? ට්‍රේන් එකේ ස්පීඩ් එක කියනවා 50යි පැයට කිලෝමීටර. 50යි kmh ඍණ 1යි. ඊට පස්සේ කියනවා මේ දුම්රිය ගමන් ගන්නා පැත්තට මුහුණට මුහුණලා, ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට මිනිස්සෙක් එනවලු. වපසරියක් නැහැ නේ මිනිස්සයාට. එතකොට මේ පැමිණෙන මිනිස්සයාටත් වේගයක් තියෙනවා. එතකොට හියුමන් කෙනෙක් එනවා. මේ හියුමන්ගේ ස්පීඩ් එක කීයද? ඒ හියුමන්ගේ ස්පීඩ් එක කියලා දීලා තියෙනවා අපිට පැයට කිලෝමීටර් 10යි කියලා. අපෙන් අහනවා මේ දුම්රියට මිනිස්සයාව සම්පූර්ණයෙන්ම පසු කිරීමට, පාස් කිරීමට කොච්චර කාලයක් ඇයිද කියලා. ටයිම් එක තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ ටයිම් එක අපෙන් අහන්නේ. කොච්චර වෙලාවක් ඇයිද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මම මේක ඔයගලන්ට රූප සරහනක් ඇඳලා ඉස්සෙල්ලා වගේම පැහැදිලි කරන්නම්. හිතන්න මේ තමයි ඔයගලන්ගේ දුම්රිය. මේ දුම්රිය ගමන් කරන්නේ මෙන්න මේ දිශාවට. මේ දුම්රිය දිග දීලා තිනවා. කොච්චරද? මීටර 450. අපිට කලින් ගණන් වල හම්බුන්නේ නැහැ. හැබැයි මේ ගානේ දැන් දුම්රිය දිග දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ දුම්රිය කොච්චර වේගයෙන් ගමන් කරනවද? මේ දුම්රිය ගමන් කරනවා කියන කොච්චර වේගින්ද? පැයට කිලෝමීටර් 50ක වේගයකින්. 50යි kmh ඍණ 1යි. එතකොට මෙන්න මේ දුම්රියට මෙන්න මේ පොයින්ට් එකේදී හම්බ වෙනවා කවුද? මිනිස්සෙක්. හැබැයි ඒ මිනිස්සයා ගමන් කරන දිශාව බැලුවොත් ඒ මිනිස්සයා එන්නේ මුහුණට මුහුණලා. ඒ කියන්නේ මිනිස්සයා එන්නේ මෙන්න මේ පැත්තට.
ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි එන්නේ. දුම්රිය මේ පැත්තට යනවා. දුම්රිය මේ දිශාවට ගමන් කරනවා. මනුස්සයා මේ දිශාවට ගමන් කරනවා. ඔයගලන්ට පැහැදිලිද කියලා හිතනවා. එතකොට මේ තමයි දුම්රියේ ආරම්භය. මේ තමයි දුම්රියේ අවසානය. මේ පොයින්ට් එකේදී හම්බුනහම මනුස්සයා එන්නේ දුම්රිය එන පැත්තටනේ. දුම්රිය එන සයිඩ් එකට තමයි මනුස්සයා ගමන් කරන්නේ. එතකොට මනුස්සයා එන්නේ ටික ටික මේ පැත්තට. නේ? දුම්රිය යන්නේ මේ පැත්තට. එතකොට මේ දුම්රියට මනුස්සයා පහු කරන්නේ මොන අවස්ථාවේදීද කියලා ඔයගොල්ලන් දැන් හිතන්න ඕනේ. මම ඒකට අවස්ථා තුනක් ලියන්න. මෙන්න මෙතන පොයින්ට් එකේම පසු කරනවාද? A පොයින්ට් එකේද පසු කරන්නේ. එහෙම නැත්නම් B පොයින්ට් එකේද පසු කරන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ හරියේ තියෙන C පොයින්ට් එකේද මනුස්සයා පහු කරන්නේ. ඔයගොල්ලන්ගේ පිළිතුර වෙන්නේ මොකද්ද? A පොයින්ට් එකද? B පොයින්ට් එකද? C පොයින්ට් එකද? පිළිතුර වෙන්නේ C පොයින්ට් එකේ. ඇයි ඒ? මනුස්සයා නිශ්චලව හිටියොත් තමයි A පොයින්ට් එකේ පහු කරන්නේ. මනුස්සයා එතකොට මෙතන නිශ්චලයිද? නෑ. එතකොට A පොයින්ට් එක වෙන්න පුළුවන්ද? බෑ. A පොයින්ට් එක වෙන්න බෑ. ඊට පස්සේ B පොයින්ට් එක. B පොයින්ට් එකේදී පසු කරනවා නම් මනුස්සයා ගමන් කරන්න ඕනේ මේ පැත්තට. හැබැයි මනුස්සයා ගමන් කරන්නේ A පැත්තටද? නැහැ. මනුස්සයා ගමන් කරන්නේ A පැත්තට. එතකොට B පොයින්ට් එකේ නෝයි. එහෙනම් අනිවාර්යයෙන්ම මනුස්සයා පහු කරන්නේ මොකේද? C පොයින්ට් එක. එතකොට මෙන්න මේ දුම්රිය මෙතන ඉඳන් මෙතනට එන්නත් කලින්, කියන්නේ මේ දුම්රියේ අවසානයේ මෙන්න මේ පොයින්ට් එකට එන්නත් කලින්, කියන්නේ මෙන්න මෙතන මේ අවසානයේ මේ මෙතන මෙන්න මේක මෙතනට එන්නත් කලින් මනුස්සයා සම්පූර්ණයෙන්ම මේ දුම්රිය පහු කරනවා. මෙන්න මේ වගේ තැනකදී දුම්රිය සම්පූර්ණයෙන්ම මනුස්සයා පහු කරලා අවසන් කරනවා. ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ කියන්නේ මොකද්ද? දුම්රියට ඉස්සෙල්ලා බලන්න, ඉස්සෙල්ලා නිශ්චල විද්දි හිතන්නකො මෙතන තප්පර 15ක් ගියා කියලා. දුම්රිය ගමන් කරන පැත්තට මනුස්සයා ගමන් කරද්දි ඒ දුම්රියට ගත වුණා තප්පර 17ක්. හැබැයි දැන් 15කුත් නෙවෙයි 17කුත් නෙවෙයි දුම්රියට යන්නේ දැන් තප්පර 12යි. ඒ වැඩි ඉක්මනට පහු කරනවා. එතකොට කොහොමද දුම්රිය ඉක්මනට මේ මනුස්සයා පහු කරන්නේ? ඒ පහු කරන්නේ දුම්රිය මේ පැත්තට ගමන් කරද්දී දුම්රිය ගමන් කරන්නේ මේ පැත්තට. මේ පැත්තට ගමන් කරද්දී මනුස්සයා එන්නේ මේ පැත්තට. එතකොට දුම්රියේ වේගයට මනුස්සයා සපෝට් කරනවා වගේ. ඔයගොල්ලන් සරලව හිතන්න. ඔයගොල්ලන් පාරේ ගමන් කරනවා. ඔයගොල්ලන් මේන් රෝඩ් එකේ ගමන් කරනවා. මේන් රෝඩ් එකේ ඔයගොල්ලන් දැකලා තියෙනවා මෙහෙම වෙන් කරලා තියෙන්නේ. එතකොට වාහනේ ඔයගොල්ලෝ වාහනයක ගමන් කරද්දී ඔයගොල්ලෝ මේ වාහනේ ගමන් කරද්දී ඔයගොල්ලෝ මේ පැත්තට ගමන් කරන්නේ. මේ පැත්තට එන වාහනයක්ද ඔයගොල්ලෝ ඉක්මනට පහු කරන්නේ? එහෙම නැත්නම් මේ පැත්තට යන වාහනයක්ද ඔයගොල්ලෝ ඉක්මනට පහු කරන්නේ? මේ පැත්තට යන වාහනයක් නේද? අන්න ඒ වගේ තමයි මෙතන. දුම්රිය මේ පැත්තට යනවා. දුම්රිය යනවා මේ පැත්තට. මනුස්සයා එනවා මෙන්න මේ පැත්තට. එතකොට දුම්රියට ඉක්මනට පුළුවන් වෙනවා මේ මනුස්සයා පහු කරන්න. එතකොට නිශ්චලව හිටියත් නිශ්චල විද්දි මනුස්සයා නිශ්චල විද්දි තප්පර 15ක් ගත වුණා කියලා අපි හිතුවොත් මේ දුම්රියට දැන් මේ අවස්ථාවේදී නම් ගත වෙන්නේ තප්පර 15කට අඩු කාලයක්. ඔයගලන්ට පැහැදිලි තියලා හිතනවා. එතකොට තප්පර 15කට අඩු කාලයක් නම් ගත වෙන්නේ හරිද? හිතන්නකෝ දැන් තප්පර 12යි ගත වෙන්නේ. අපි මේ සංසිද්ධියම ලියනවා වෙන විදිහකට. ඔයගලන් හිතන්න දැන් මේ තමයි දුම්රිය. මේ දුම්රියට මේ දුම්රිය ගමන් කරන්නේ මේ පැත්තට. අපි දැන්ට දන්නවා මේ දුම්රියේ දිග කීයද? 450යි මීටර්. එතකොට මේ දුම්රියට මේ මිනිස්සයා හම්බෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේදී. හිතන්න මේ මිනිස්සයා දැන් ගමන් කරන්නේ නැහැ. මේ මිනිස්සයා නිශ්චලයි. රිට වගේ ඉන්නවා ස්ටේබල්. එතකොට තප්පර 12කින් මේ මිනිස්සයා පහු කරන්නේ. ඒ කියන්නේ දුම්රියට මෙන්න මේ අවස්ථාවට පැමිණෙන්න තප්පර 12ක් අවශ්‍ය නම් හරිද? මෙන්න මේ සම්පූර්ණ අවස්ථාව ආවරණය කරන්න. මෙන්න මේ පොයින්ට් එකට යන්න තප්පර 12කින් ආවරණය කරන්න නම් දුම්රිය එන්න ඕනේ පැයට කිලෝමීටර් 50ක වේගෙන්ද ඊට වඩා වැඩි වේගයකින්ද? ඒ කියන්නේ 50ට වඩා මේ 50නේ
පැයට කිලෝමීටර් 50ට වඩා වේගය වැඩි වෙන්න ඕනේද? එහෙම නැත්නම් පැයට කිලෝමීටර් 50ට වඩා වේගය අඩු වෙන්න ඕනේද? ඒ කියන්නේ මෙතන ඉස්සරලා ගත්තොත් තප්පර 15ක් යනවා කිව්වා. නිශ්චලව හිටියොත්. හැබැයි නිශ්චල හිටියොත් තප්පර 15ක් කියන්නේ පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ආවා. හරිද? පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ආවොත් තප්පර 15කින් ගත කරන්න මේ මනුස්සයා පහු කරන්න පුළුවන්. හැබැයි දැන් මනුස්සයා නිශ්චලව ඉන්නවා. හැබැයි දුම්රියට ඕනේ තප්පර 12කින් පහු කරන්න. ඒ කියන්නේ අඩු කාලෙකින් මේ මනුස්සයා පහු කරන්න ඕනේ. එහෙනම් මේ දුම්රියේ වේගය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දුම්රියට එකතු වෙන්න ඕනේ 50 km එකනේ. මේ 50 km රින එකට එකතු වෙන්න ඕනේ මනුස්සයාගේ වේගය. ඒකට මනුස්සයාගේ වේගය කිය 10යි km රින එක. පැහැදිලි ඇති කියලා හිතනවා. මම ආයි කියනවා නම් මෙතනදී මෙන්න මේ පොයින්ට් එකේදී මනුස්සයව හම්බ වෙනවා. මේ පොයින්ට් එකේදී මනුස්සයව හම්බුනාට මේ මනුස්සයා ගමන් කරන්නේ මේ පාර අනිත් පැත්තට. කෝච්චිය එන පැත්තට තමයි ගමන් කරන්නේ. එතකොට මේ මනුස්සයා පහු කරන ස්ථානය අපි ඉස්සෙල්ලාම අඳුන ගන්න ඕනේ. පළවෙනිම ගානේදී අපිට ස්ථානය උනේ මෙතනමයි. මේ පොයින්ට් එකේ මේ මනුස්සයා හෙල්ලෙන්නේ නැති හිටියොත් මෙතනදී දුම්රිය මනුස්සයා පහු කරනවා. ඒ හින්දා මේක ඒ පොයින්ට් එක වෙන්න බෑ. මොකද මනුස්සයා ඇතුළටනේ ගමන් කරන්නේ. ඒ පොයින්ට් එක වෙන්න බෑ. B පොයින්ට් එකේ කරන්නේ මනුස්සයා දුම්රිය ගමන් කරන දිශාවටම ගමන් කරනවා. දුම්රිය මේ පැත්තට ගමන් කරනවා නම් මනුස්සයා ගමන් කරන්නේ ඒ පැත්තටම. එකම පැත්තට දෙන්නම එකම දිශාවකට තමයි ගමන් කරන්නේ. එතකොට දුම්රියට මේ පොයින්ට් එකේදී කොහොමදවත් මේ මනුස්සයා පහු කරන්න බෑ. එතකොට දුම්රිය තව ඉස්සරහට ගිහලා තමයි මේ මනුස්සයා පහු කරන්නේ. හැබැයි දැන් මෙතන ඒක වෙන්නේ නැහැ. ඇයි? මනුස්සයා එන්නේ ඒ පැත්තට නෙවෙයි ගමන් කරන්නේ. මනුස්සයා දුම්රිය එන පැත්තට මුහුණලා ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ දුම්රිය මේ මනුස්සයා පහු කරන්නේ මේ මැද්දකදී. ඔයගලන්ට තේරුණා ඇති කියලා හිතනවා. එතකොට මම මේකට කාලයක් නිකන් ආදේශ කරලා දැම්මා. මම හිතලා කාලයන් ටිකක් දැම්මා. හිතන්න නිශ්චලව හිටියොත් මේ මනුස්සයා තප්පර 15කින් ගමන් පහු කරනවා. නිශ්චලව හිටියොත් පැයට කිලෝමීටර් 50ක වේගෙන් ආවොත් තප්පර 15කින් පහු කරනවා. අන්න ඒක තමයි මම මෙතන ඇන්දේ. මේ දුම්රිය 450ක් දිග දුම්රිය පැයට කිලෝමීටර් 50ක වේගෙන් ආවොත් තප්පර 15කින් පහු කරනවා. හැබැයි දැන් මේ දුම්රියට ඕනි තප්පර 12කින් පහු කරන්න. තප්පර 12කින් පහු කරන්න කියන්නේ මේ දුම්රියේ වේගය වැඩි වෙන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන් දුම්රිය වැඩි වේගකින් එන්න ඕනේ. ඒ කියන්නේ මේ දුම්රියට එකතු වෙන්න නම් මේ මනුස්සයාගේ වේගය. අපිට මේක මෙන්න මේ සමීකරණය වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ සිදුවීමට. එතකොට අපිට මේක ලියන්න පුළුවන් දුර සමානයි. එතකොට මේ වේගයන් දෙක මොකද වෙලා තියෙන්නේ මෙතන? වේගයන් දෙක එකතු වෙලා තියෙන්නේ. අපිට එතකොට දාන්න තියෙන්නේ වේගය 1 මේක වැඩි වේගය වුණත් එක අඩු වේගය වුණත් මොකද වේගයන් දෙක එකතු වෙන එකනේ. එතකොට වේගය 1 එකතු කරා වේගය 2. හරිනේ. මෙන්න මේ පාර්ට් එක අපි ඒ කලේ. ඕක වැඩි කරන්න ඕනේ කාලයෙන් වැඩි කරන්න ඕනේ 18න් 5න්. දැන් තියෙන සරලව ඔයගොල්ලන්ට මේකට මෙන්න මේ සූට් මේ සමීකරණයට මේක ආදේශ කරගන්න විතරයි. මම ඒක ඔයගොල්ලන්ට මෙතන ආදේශ කරලා පෙන්නන්නම් දැන් කොහොමද ඒ වටිනාකම් එන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ආයේ මේ පැත්තෙන් සූත්‍රය ලිව්වොත් දුර සමානයි වේගය 1 එකතු කරනවා වේගය 2 වැඩි මෙන්න මේ දෙක වරහන් කරන්න ඕනේ අනිවාර්යයෙන් මේ දෙක එකතු වෙනවානේ. වැඩි කිරීම කාලය වැඩි කිරීම 18න් 5. දැන් මේක විසඳගෙන එන්න. අපි දන්නවා දුර කීයද 450යි. දුම්රිය දිග කීයද 450යි. දීලා තියෙන මොනවෙන්ද? මීටර වලින්. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. අපි මේ පොදු සූත්‍රයට දාන්න ඕනේ මීටර වලින්. දිගක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මීටර වලින්. අපිට දීලා තියෙන්නේ මීටර වලින්. කිසි ප්‍රශ්නයක් නැතුව දාන්න පුළුවන්. කිලෝමීටර වලින් දීලා තිබ්බනම් අපි මේක මීටර වලට හරව ගන්න ඕනේ. ඊට පස්සේ දුම් වේගය අපි ගත්තොත් ට්‍රේන් එකේ වේගය ගත්තොත් ට්‍රේන් එකේ වේගය දීලා තියෙන්නේ මොනවයින්ද? පැයට කිලෝමීටර වලින් දීලා තියෙනවා. පොදු සූත්‍රයට ආදේශ කරනවා නම් අනිවාර්යයෙන් වේගය දෙන්න ඕනේ පැයට කිලෝමීටර. අපිට ප්‍රශ්නයක් නැහැ. දීලාම තියෙන්නේ පැයට කිලෝමීටර 50යි. ඒකට එකතු කරන්න ඕනේ අනිත් වේගය. අනිත් වේගය දීලා තියෙන්නේ මොනවද? පැයට කිලෝමීටර. ඒකත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේක වෙන වේගයකින් වෙන විදිහකට තිබුණා පැයට මීටර වගේ තිබුණා. අපි මේක පැයට කිලෝමීටර වලට හරවගෙන ඉන්න ඕනේ. පොදු සූත්‍රයට ආදේශ කරන්න කලින්. දැන් මේ අපිට ප්‍රශ්නයක් නැහැ. මේක දීලා තියෙන්නේ පැයට කිලෝමීටර. එහෙනම් අපි කෙලින්ම 10 දානවා. අපෙන් අහන්නේ කාලයනේ. කාලය අපි දන්නේ. අපි එහෙනම් මෙතනට අපි seconds s කියලා දාගමු. වැඩි කිරීම 18න් 5. දැන් තියෙන මේක සුළු කරගෙන යන්න. 50යි 10 එකතු කරාම කීයද? 60යි. වැඩි කිරීම h seconds වැඩි කිරීම 18න් 5. මෙතන යනවා කීයද? 450යි.
දැන් මේ පැත්ත නිකන් ඔයගලන්ට ඕන සුළු කරගන්න පුළුවන්. මේක පොඩ්ඩක් කෙටි කරගන්න පුළුවන්. කෙටි කරගන්නේ කොහොමද? අපිට මේ දෙකම බෙදන්න පුළුවන් 3ෙන්. මෙතන 3 ඒවා 6යි. මෙතන 3 ඒවා 20යි. අපිට මේක උතර ලියන්න පුළුවන් 450 සමානයි 20 වැඩි කිරීම seconds වැඩි කිරීම 6න් 5. දැන් අපි මේ 6න් 5 අයින් කරලා දාගමුකෝ ඉස්සෙල්ලාම භාග සංඛ්‍යා. ඒක අයින් කරන්නේ කොහොමද? මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කිව්වා. පැහැදිලි කරා. ආයි බලා ගන්න එක තේරුම් නැත්තම් 20 වැඩි කිරීම seconds වැඩි කිරීම මේක බෙදන්න නෙවෙන්නේ අපිට. මේක වැඩි කිරීමක් විදිහට මෙතන තියෙන්නේ. මෙතන තියෙන වැඩි කිරීමක්. ඒ හින්දා අපිට මේක කරන්න වෙන අනිවාර්යයෙන් මේක බෙදන්න වෙනවා. 6න් 5 බෙදන්න ඕනේ 6න් 5න්ම. ඒ වගේම තමයි මේ 450 බෙදෙන්න ඕනේ 6න් 5න්. ඇත්තට මේ 450 මෙතන යට තියෙන කීයද? 1යි. ඊට පස්සේ අපිට මේක ලියන්න පුළුවන් 20 වැඩි කිරීම seconds වැඩි කිරීම 6න් 5. භාග බෙදීමේදී දෙවෙනි ඒ කියන්නේ බෙදීම මේකනේ බෙදීමට ලක් වෙන එක. මේකෙන් තමයි බෙදන්නේ. භාග බෙදීමේදී බෙදෙන එක උඩයට මාරු වෙනවා. වැඩි කිරීම වෙලා උඩයට මාරු වෙනවා. එතකොට මෙතන ඉන්නේ 5න් 6යි. ඒ වගේම තමයි මේ පැත්තත් මම කියවනේ මෙතන 450 තියෙන එක. මෙතන ඕන එක තියෙන ඇත්තටම යට. වැඩි කිරීම 5න් 6යි. දැන් මේකට මේක කැපිලා යනවා. මෙතන අපි සුළු කරොත් මෙතන එනවා 5 1යි. මෙතන 5 9යි. 5 9යි. මෙතන බිඳුවයි කියන්නේ 90යි. මම මේ පාර්ට් එක මෙතන උඩහට ගන්නම්. මෙතන එනවා කීයද? 90 වැඩි කිරීම 6 සමානයි 20 වැඩි කිරීම s. ඔයගලන්ට ඕන මේක තව සුළු කරගන්න පුළුවන්. මම මේක මෙහෙමම හදලා ඉවරයක් කරනවා. මම මේක දැන් 20ෙන් බෙදනවා. මොකද මේක සමීකරණ කොටස් වලට කඩලා තියෙන්නේ නැහැ. මොකද වැඩි කිරීම ලකුණක් දාලා තියෙන්නේ. ඒ හින්දා කෙලින්ම අපි මම මේ පැත්තට 20ෙන් බෙදනවා. 20ට 20 කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ s විතරයි. බිඳුවට බිඳුව කපනවා. මෙතන 2 1යි. මෙතන 2 3යි. එතකොට 9 වැඩි කිරීම 3. s කියන්නේ කීයද? තප්පර 27යි. එතකොට මේ දුම්රියට මේ මිනිස්සයාව පසු කරන්න තප්පර 27ක් යනවා. ඒ කියන්නේ මේ දුම්රිය මේ පැත්තට ගමන් කරනවා. මිනිස්සයා මේ පැත්තට ගමන් කරනවා. එතකොට මේ දුම්රියට මේ මිනිස්සයා සම්පූර්ණයෙන් පසු කරන්න තප්පර 27ක් ගත වෙනවා. අපි මේකම හිතමු මේ මිනිස්සයා නිශ්චලව හිටියොත්, මේ මිනිස්සයා ගමන් නොකර හිටියොත් 50ක වේගයෙන් දුම්රියට ඇවිල්ලා මේ මිනිස්සයාව පහු කරන්න කොච්චර වෙලාවක් යයිද කියලා අපි බලමු. එතකොට මේ දුම්රිය දිග වෙනස් වෙනවද? නැහැ. දුම්රිය දිග කීයද? දිග 450යි මීටර්. ඒ වගේම තමයි දුම්රිය වේගය අපි දැන් කීයක කියලාද ගන්නෙ? 50ක වේගෙන් තමයි එන්නේ. 50යි kmh ඍණ 1. මෙන්න මේ වේගෙන් තමයි එන්නේ. අපි එතකොට බලනවා මේ මිනිස්සයා හෙල්ලෙන්නේ නැතුව හිටියොත් 50ක වේගෙන් ඇවිල්ලා මේ දුම්රියට කොච්චර වෙලාවක් යනවද කියලා පහු කරන්න. අපේ සූත්‍රය වෙන්නේ මොකද්ද? දුර සමානයි. දැන් මේක මිනිස්සයා ගමන් කරන්නේ නැහැ. එතකොට මේ ඇඩිෂනල් අර වේගය එකතු කිරීම හරි අඩු කිරීම හරි ඕනේ නැද්ද? නැහැ. ඒක ඕනේ වෙන්නේ නැහැ. එතකොට දුර සමානයි වේගය වැඩි කිරීම කාලය වැඩි කිරීම 18න් 5. දුර කීයද? 450යි. වේගය 50යි. කාලය අපි දන්නේ seconds. වැඩි කිරීම 18න් 5. දැන් තියෙන මේක සුළු කරගෙන යන්න. මේක අපිට පුළුවන් දෙකෙන් බෙදන්න. මේක දෙකෙන් බෙදුවම කීයද? 9යි. මේක දෙකෙන් බෙදුවම කීයද? 25යි. හරි. අපිට මේක එතකොට ලියන්න පුළුවන් 450 සමානයි 25 වැඩි කිරීම s seconds වැඩි කිරීම 9න් 5. දැන් අපි මේ 9න් 5 අයින් කළා දාමු. 9න් 5 අයින් කරන්නේ කොහොමද? බෙදලා. එතකොට මම මේක කිව්වා 450 මේ මෙතන 450 නුත් බෙදන්න ඕනේ 9න් 5ක්. ඒ වගේම තමයි 25. මෙතන 25 මේ සෙට් එක මේකක් එකතු කිරීම නොවේ තියෙන වැඩි කිරීම. එතකොට මේ සෙට් එක මේකක් විදියට ගන්නෙ. වැඩි කිරීම s වැඩි කිරීම 9න් 5 බෙදනවා. 9න් 5. දැන් කරන්න තියෙන්නේ මේක තව ඉස්සරහට සුළු කරන්න. දැන් 9න් 5 මේ බෙදීම දැන් මේ බෙදීමන්නේ භාග බෙදීමන්නේ. භාග බෙදීමේදී මේක වැඩි කිරීමක් කියලා මේ දෙවෙනි භාගයේ හරය සහ ලවය උඩයට මාරු වෙනවා. අපිට විතර මේක ලියන්න පුළුවන් 25 වැඩි කිරීම s වැඩි කිරීම 9න් 5 මේක s හොඳේ. වැඩි කිරීම මේක උඩයට මාරු වෙනවා. 5න් 9ක් වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තත් 450 වැඩි කිරීම 5න් 9ක් වෙනවා.
මේක කැපිලා යනවා. මෙතන තියෙනවා කීයද? 5 1යි 5 9යි. අපිට මේක ලියන්න පුළුවන් 90 වැඩි කිරීම 9 සමානයි 25 වැඩි කිරීම s. හරි. මම මේක පොඩ්ඩක් මේ පැත්තට ගන්නම් මේක ඉතිරි ගණනය කිරීම ටික කරගන්න. එතකොට ආවා මට ආයේ මේ පල්ලෙහා ගන්න කීයද? 90 වැඩි කිරීම 9 සමානයි 25 වැඩි කිරීම s. මේක නෑවිලා තිබ්බේ. දැන් මම මේක මේ s හොඳේ. මම මේක 25න් බෙදලාම දානවා. 25න් බෙදලා දානවා. 25 අයින් කරගන්න ඕනේ මට. 25න් බෙදුවා. මේකට 25 කැපිලා යනවා. මේ පැත්තේ තියෙන කීයද? s. හරි. 25. මෙතන 5ෙන් බෙදාගෙන යන්න පුළුවන්. 5ව කීයද? 5යි. මෙතන 5ව කීයද? 90ට. 18යි. 18 වරක් 9 කීයද? 18 වරක් 9 180 නේ. 18 වරක් 10 කියන්නේ 18 වරක් 10 180යි. එතකොට ඊට වඩා එකක් තව 18ක් අඩු වෙන්න ඕනේ. එතකොට 180 18ක් අඩු කරන්න ඕනේ. 162යි. 162 ඔයා බෙදන්න ඕනේ 5න්. එතකොට s සමානව වෙනවා කීයද? 16ට 5ව 3යි. එකක් ඉතුරු 12ට 2යි. 20ක් ඉතුරු 20ට 4යි. 32.4ක් ඔයාට එනවා මෙතන පිළිතුරු විදිහට. ඕගොල්ලන් බලන්න පැයට කිලෝමීටර් 50ක වේගෙන් දුම්රිය ගමන් කරා. පැයට කිලෝමීටර් 50ක වේගෙන් දුම්රිය ගමන් කරා. මිනිස්සයා මේ පැත්තට ගමන් කරනවා. මිනිස්සයා මේ පැත්තට එනවා පැයට කිලෝමීටර් 10ක වේගෙන්. එතකොට මේ දුම්රියට මේ මිනිස්සයා පහු කරන්න කාලය ගත උනේ කොච්චරද? කාලය ගත උනේ කොච්චරද? තප්පර 27යි. දැක්කනේ? එතකොට මේ කාලය කොච්චරද මෙතන ඇවිල්ලා තියෙන්නේ? මේකට තප්පර 27යි ගිහිල්ලා තියෙන්නේ. 27යි සෙකන්ඩ්ස්. නමුත් දැන් 50ක කිලෝමීටර් වේගයකින් ආයෙ එන ට්‍රේන් එක. හැබැයි මිනිස්සයා ගමන් කරන්නේ නැහැ. මිනිස්සයා ගමන් කරන්නේ නැහැ. එතකොට හැබැයි මේ දුම්රියට එතකොට මේ මිනිස්සයා පහු කරන්න කොච්චර වෙලාවක් යනවද? 32.4 සෙකන්ඩ්ස් යනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට එද්දි අර වේගයට සපෝට් එකක් දෙන හින්දා මිනිස්සයා මේ ට්‍රේන් එකේ වේගයට මොකද්ද කරන්නේ? සපෝට් එකක් දෙන්නේ. සපෝට් එකක් දෙන හින්දා මේ දුම්රියට පුළුවන් වෙනවා අඩු කාලයකින් මේ මිනිස්සයා පහු කරන්න. අපි කලින් කතා කරේ එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ මේ පැත්තට දෙකම දෙන්න මේ පැත්තට ගමන් කරන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි වෙන්නේ. එතකොට අඩු කාලයකින් තමයි මේක පහු කරන්නේ මේ මිනිස්සයා. එතකොට මිනිස්සයා නිශ්චලව හිටියටත් වඩා අඩු කාලයකින් තමයි මේ දුම්රිය මිනිස්සයාව පහු කරන්නේ මුහුණට වස්තුන් දෙක ගමන් කරන විට. ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති කියලා හිතනවා. මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. ඊට පස්සේ අපි තුන්වෙනි වීඩියෝයේ දුර කාලය හා සම්බන්ධ තුන්වෙනි වීඩියෝ කියනවා මේකෙම ඉතිරි පාර්ට් එක. දැන් අපි කතා කරේ වපසරියක් රහිත වස්තුව පහු කිරීම කියන්නේ මනුස්සයා. අපි ඊට පස්සේ කතා කරනවා වපසරිය සහිත වස්තුන් පහු කිරීමේදී දුර කාලය හා සම්බන්ධ වේගය සම්බන්ධ ගැටලුවක් આવොත් කොහොමද විසඳීම් කරන්න කියලා තමයි අපි මේ මේකෙම තුන්වෙනි පාර්ට් එකේ තුන්වෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ.